ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී ආයිබෝන් සුබදසනක් සුබ දවසක් ප්‍රිය ශ්‍රාවක මිතුරනි ඔබ හැම දිනාටම අදත් සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි ඔබ හමු වෙනවා වඩාත් විසිරුණු පැතිරුණු දැනුම ඔබට රටට තිළින කිරීමේ අරමුණ ඇතිව අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ වඩාත් වැදගත් කාරණයක් පිළිබඳව ඒ තමයි වර්තමාන සමාජයේ ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් කතිකාවත් ගොඩක් නිර්මාණය වෙලා තිබෙනවා ඒ අතරින් අපි මේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවාද කාරණා කිහිපයක් පිළිබඳව අපේ වර්තමාන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව අපි තාම ගෞරවයෙන් ආරාධනය කළා අද දවසේදී මේ සාකච්ඡාවට සහභාගී වන්න හිටපු ආණ්ඩුකාරවරයෙක් විද්වතෙක් ඒ වගේම විවිධ ශේෂ්ත්‍රයන් තුළ තව මතවාදය එකතු කරපු චරිතයක් අද මේ වන විට ජනාධිපති කාර්යාලයේ ප්‍රජා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂන් රාල් කීර්ති තෙන්නකෝන් මහතුමන්ට සුබෝදෑසනක් ආයිබෝවන් සුබෝදෑසනක් ඇත්තටම දැන් ඔබතුමාගේ දේශපාලන භූමිකාව ක්‍රියාකාරී භූමිකාව වගේම රට පිළිබඳව තිබෙන හැඟීම සහ වැඩ කටයුතු ගැන පිරට සමාජයේ නම කියව පමණින් දන්නවා මේ කවුද එතුමන් කොහොමද මේ ගෙවුණු කාලවක වානුවෙත් රටේ යහපත් ගමන් මගට කටයුතු කළේ කියන කාරණේ පිළිබඳව දැන් අද පාර්ලිමේන්තුවත් රැස්වීමට නියමිතයි ගිය සතියේට විවේක සතියක් අද පාර්ලිමේන්තුව රැස් වෙනවා අද සිර ඉදිරි දින කිහිපේ ඉතින් පාර්ලිමේන්තුවේ විවාදයක් ආරම්භ කිරීමට නියමිතයි විශේෂයෙන්ම මේ ජාතික සභාව පිළිබඳව ජාතික සභාව කියන්නේ මොකක්ද ඒ කාර්යභාරය කොහොමද කා සඳහාද මේ කියන කාරණා පිළිබඳව අපි කැමති පළමුව මේ ජාතික සභාව කියන්නේ මොකක්ද ඒක සැදුම්ලත් වෙන්නේ කොහොමද ඒ අරමුණ මොකක්ද කියන කාරණා ඔබෙන් ප්‍රශ්න කරන්නේ මදුශංක ජාතික සභාව කියන දෙය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අද මේ රට තියෙන තත්ත්වයට පත්වෙන්න ප්‍රධානම හේතුව තමයි ජන අරගලයක් පහුගිය කාලේ සිද්ධ වුණා. රටේ ප්‍රශ්න උඩුදුවලා ගිහිල්ලා ඒ ප්‍රශ්න විසඳාගත යුතුයයි කියන තැනට මිනිස්සු තමන්ගේ බලය පෙන්වන්නට කටයුතු කරා. එය සිදුුනේ තාමත්ම සාධාරණ පරිසරයක කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. ගොවියන්ට ප්‍රශ්න තිබ්බා, දීවරයන්ට ප්‍රශ්න තිබුණා, දරුවන්ට ප්‍රශ්න තිබ්බා, ගුරුවරුන්ට ප්‍රශ්න තිබ්බා. රටේ උඩ ඉඳන් පල්ලහැට සියලුම දෙනාට ප්‍රශ්න තිබුණා. ව්‍යාපාරිකයන්ට, ආයෝජකයන්ට, විදේශිකයන්ට, සංචාරකයන්ට, ගහකොළ සතා සිව්පාවට පවා ප්‍රශ්න ඇති වෙලා තිබ්බා. ඒ තත්වය තුල රටේ මිනිස්සු කාරණා දෙකක් කිව්වා. එකක් තමයි 225ම එපා කියලා. ඒ කියන්නේ ඒකේ තේරුම මේ ඉන්න පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා ඒ විතරක් නෙවෙයි පළාත් සභාව ප්‍රාදේශීය සභාවේ ඉන්න മന്ത്രിවරු එපා කියන එක මේ 225ම එපා කියන එකේ කතාව. සාමාන්‍යයෙන් අපිට රටක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නම් ක්‍රියාත්මක වෙන්නේ අපිට තියෙන්නේ තෝරා ගැනීම දෙකයි. එකක් ඒක අධිපතිත්වයට යන්න පුළුවන්, ඒක රාජ ක්‍රමයකට යන්න පුළුවන්, රාජාණ්ඩු ක්‍රමයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ කියන සංකල්පයට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කියුබාව, උතුරු කොරියාව වගේ රටවල් වල තියෙන වෙනසුලාව වගේ තිබ්බ මේ අධිපතිවාදී ක්‍රමයකට යන්න පුළුවන්. එතකොට 225 මෙපා කිව්වා කියලා ඉවර වෙලා අපිට ඒ තැනට යන්න කැමතිද කියලා මේ රටේ මිනිස්සුන්ගෙන් ලෝකේ කාගෙන් හරි ගහකොළ සතාසි උපාවන්ගෙන් ඇහුවා මං හිතන්නේ ඒකට එකඟතාවයක් ලැබෙන එකක් නැහැ. ඒතකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ තුල ඉන්න ඕනේ. මේක පළවෙනි ධාරාව. දෙවෙනි ධාරාව තමයි මේ රටේ සියලුම දෙනා එකතු වෙලා මේ මිනිස්සුන්ගේ සුබසෙත යහපත වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කියන මතය. මං හිතන්නේ අරගලේ දෙවනි පියවරේදී වෙනකොට මේක තමයි මතුවලා ආවේ. ඇයි දැන් උඹලා දැන්වත් මේ වැඩේ එකතු වෙලා කරන්නේ නැත්තේ? අපේ රටට ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න විසඳන්න මාවතක් ඕනේ. මේ මාවත සාකච්ඡාවෙන් සම්මුතියෙන් සම්මන්ත්‍රණයෙන් ගොඩනගා ගන්න ඕනි කියන අදහස මිනිස්සු අතර ආවා. දැන් ඒක ආවට පස්සේ ඒකට ජාතික ආණ්ඩු සංකල්පය එක්ව ආණ්ඩු කිරීමේ එකඟතා ආණ්ඩු කිරීමේ කියන කාරණය
මතු කරලා ආවා. ඉතින් මේකට ලොකු ඉල්ලුමක් හඬක් අද තියෙනවා. මොකද අද වෙනකොට ඔබ දන්නවා ලංකාවේ තියෙන ඍණාර්ථිකයක්, ලංකාවේ ආර්ථිකය නැවතිලා තියෙන්නේ, ලංකාව බංකොලොත් රටක්, ලංකාවට ගත්ත ණය ටික ගෙවා ගන්න බෑ, ලංකාවේ ආදායම ලංකාවේ ණයවල පොලිය සහ වාරිකය ගෙවන්න බැරි තැනකට ගිහිල්ලා තියෙන්නේ. ඉතාමත්ම විශාල රාජ්‍ය සේවයක් තියෙනවා. උන්ට පඩි ගෙවා ගැනීම සහ විශ්‍රාම වැටුප් ගෙවන්න ලංකාවේ මුළු ආදායමෙන් 85%කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. අලුත් ආදායම උත්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒකට උඩින් ලංකාවේ අද මේ රටේ කිසිම දවසක තිබ්බ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඛණ්ඩ නැතිකමේ ප්‍රශ්නේ. ඛණ්ඩ නැතිකම කියන්නේ මේ ඝර්ම කලාපීය රට හොඳට ගහකොළ භවභෝග වැඩිච්ච රට දැන් අද යම් වැරදි ආර්ථික සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති හින්දා දුරදිග දන්නේ නැතුව ගත තීරණ හින්දා අවුලට වැටිලා තියෙන තැන. එතකොට මේකෙන් ගොඩ යන්න එකතු වෙලා වැඩ කරන්න ඕනි කියන කතාව. ඒක හින්දා තමයි ජාතික ආණ්ඩු එකඟතා ආණ්ඩු කියන සංකල්පය ඇවිල්ලා මිනිස්සු කියන්නේ උඹලා දැන්වත් එකතු වෙලා වැඩ කරපල්ල කියලා. දැන් ජාතික සභාව කියන එක අද පාර්ලිමේන්තුවේ විවාද කරලා මම දැඩි විශ්වාසයක් තියෙනවා ඒක ඉතාමත්ම කුඩා විරෝධයකින් ඒ කියන්නේ විපක්ෂයේ එකඟතාවයේ සහිතව සමත වෙයි කියලා මේ සවස් කාලේදී මේ ජාතික සභාව කියන එකේ තේරුම ඉතාම පැහැදිලි. ආණ්ඩුව විපක්ෂය දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුවේ පිටතත් බෙදලා හිටියට මේ අද තියෙන තීරණාත්මක කාර්යභාරයේදී රටේ ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නවලදී එකඟතාවයෙන් කටයුතු කිරීම සඳහා වන පොදු වේදිකාවක්, ඒ කියන්නේ පොදු එකඟතාවයක් ඇති කර ගැනීම, සාකච්ඡාව සම්මන්ත්‍රණය තුලින් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වන ප්‍රවේශයක් බවට පත් කර ගැනීමේ මූලික තත්ත්වයේ බවට පත් වෙනවා. හොඳ ඇත්තටම දැන් ඔබ කිව්ව ඉතාමත්ම නිවැරදි මේ සමාජ මතයක් ගොඩනැගුණා පක්ෂ පැත්තකට තියලා පොදු එකඟතාවයකට යන්න මේ ක්‍රමයට ගිහිලා ඉස්සරහට යන්න බෑ අපිට කියලා මේ බෙදිලා යන ක්‍රමෙන්. ඇත්තටම දැන් ඔබ දකින්න විදියට ඔබට දැනෙන විදියට ඔබ මේ දේශපාලන ක්ෂේත්‍රයේ ධාරාවේ ඉන්න කෙනෙක් විදියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ වලට මේක දැනෙලා තියෙනවද? ඔවුන්ට විශාල වගකීමක් තිබෙනවා කවුද ආණ්ඩු කරන්න කියන එක නෙවෙයි එක්ව ආණ්ඩු කිරීම සංකල්පයට යන්න. මං හිතන්නේ මේ යථාර්ථයෙන් දේශපාලන පක්ෂ වලට ගැලවෙන්න බෑ. අපි පහුගිය මේ පාර්ලිමේන්තුවේ අවස්ථාවන් ටික දැක්කම වැදගත් පනත් අයවැය මේ සියල්ලම ඉතාම විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වෙලා තියෙනවා. විපක්ෂයට මේවට සමහර විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඍජුව සහයෝගය දෙන්න ඕන. හැබැයි සහයෝගය දෙන්න බෑ ගිහිල්ල කරලා විවේචනය කරන්න බැරි වෙයි කියන බයට විපක්ෂයේ ඒ වගේ ඡන්ද තියෙන වෙලාවට ඡන්දෙ දෙන්නේ නැතුව ඉන්න වැලකී ඉන්න තත්වයක් තියෙනවා. මග ඇරලා ඉන්නවා. ඒක දේශපාලනය ඒකට කිරීම සඳහා උන්ට හැකියාවක් තියෙනවා. දේශපාලනය කියන්නේ ඒක තමයි. මොකද විපක්ෂය කියන්නේ අපි බොහොම පැහැදිලිව විකල්ප ආණ්ඩුව විදිහට යන්නේ. එතකොට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අනුමත කරනවා නම් විපක්ෂයට ඔවුන්ගේ භූමිකාව නැති වෙනවා. මේක උසස් පෙළට සාමාන්‍යයෙන් උගන්වන දේශපාලන විද්‍යාවේ මූලික සිද්ධාන්තය. ඊට පස්සේ අපි දැක්කා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරා රාජාසන කතාව, එහෙම නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය අපිට තේරෙන භාෂාවෙන් කිව්වම ඒකෙදිත් විවාදය බැලුවා නම් පැහැදිලිව පේනවා කිසිදු පුද්ගලෙක් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයට විරුද්ධව කතා කරේ නැහැ. එය හොඳයි කියලා තමයි ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා විවාදේ පටන් ගත්තේ. එහි බොහෝ හොඳ තියෙනවා කියලා තව පුද්ගලයෙක් කිව්වා. ඒ වගේම රටේ අපි අමතක කරන්න හොඳ නැහැ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න විපක්ෂයේ මන්ත්‍රීවරුත් මතු කරලා දුන්නා. හැබැයි ඒ ප්‍රශ්නවලට මේ ආණ්ඩුව අද තියෙන ක්‍රමගෙන යන වැඩපිළිවෙල මූලික කාරණේට අමතරව වෙන විකල්පයක් ඉදිරිපත් කරන්න නම් ඒ පාර්ලිමේන්තු රැස්වීම් වලදී සිදුුනේ නැහැ. ඔබට එහෙම එකක් වුණා නම් පොඩ්ඩක් මතක් කරලා දෙන්න පුළුවන් එහෙම එකක් වුණාද කියලා. දැන් මේක එක ධාරාවක්. මෙතනින් පිට තවත් ධාරාවක් තියෙනවා. ඒක තමයි පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවට බලයක් ගන්න ඊළඟ පළාත් සභාවේ එහෙම නැත්නම් පළාත් පාලන ආයතනයේ ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ മന്ത്രി ධූරයක්වත් ගන්න බලාපොරොත්තු වෙන දේශපාලන පක්ෂ මේකට පිටින් ඉඳන් දැවැන්ත විවේචනයක් ඉදිරිපත් කරනවා මේ ආණ්ඩුව මෙහෙමයි කියලා. මේ විවේචනයන්ට සාධාරණ හේතු නැතුව නෙවෙයි ඒක අපි වෙනම කතා කරමු. හැබැයි මේ තත්වය තුල මිනිසුන්ගේ මතය වෙලා තියෙන්නේ මොකක්ද? අද ඇත්තටම සිදුවෙමින් තියෙන්නේ ආණ්ඩුව සහ විපක්ෂය එකට කටයුතු කිරීම. මේ වෙනකොට තියෙන ආණ්ඩුවේ
සියලුම දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා, සමගි ජන බලවේගයේ ඉන්නවා, වෙන මුස්ලිම් පක්ෂ වලින් ආපු, සුළුතර පක්ෂ වලින් ආපු, වතුකරේ දෙමළ පක්ෂ වලින් ආපු කණ්ඩායම් ඉන්නවා. ඇත්තටම සැබෑ බරපතල නියෝජනයක් නැත්තේ උතුරු නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ දේශපාලන පක්ෂ වලින් ආපු කණ්ඩායම් වලින් විතරයි. ඉතින් එතකොට මේක මේ කියන්න වගේ නෙවෙයි, මේක කරන්න ක්‍රමවේදයක් හදලා දෙන්නට ඕන. ඉතින් එතකොට ජාතික සභාව අපි සංයුතිය අරගෙන බැලුවම කතානායකවරයා තමයි නිල බලයෙන් එහි සභාපතිවරයා වෙන්නේ, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ වලින් සමන්විත මේක 35යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැදෙන්නේ සම්පූර්ණ කණ්ඩායම සංයුතිය 35 දෙනෙක්. එතකොට මේ අය මේ රටේ තියෙන පොදු ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේදී කටයුතු කළ යුතු ආකාරය, ඒ කියන්නේ කොයි කාරණේද ඉස්සරහට ගන්න, එහෙම නැත්නම් කොයි කාරණේද ප්‍රමුඛතාවය මොකක්ද කියන කාරණය තීරණය කිරීම සඳහා වන යාන්ත්‍රණයක් විදිහට තමයි මේ ජාතික සභාව ඉදිරියේදී කටයුතු කරන්නේ. එතකොට ජාතික සභාවේ අධිකාරී බලය සහ පොදු වගකීම පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්න ඕනි. කෙටි මධ්‍යම සහ දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා අදාළ මඟ පෙන්වීමට පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නිර්ණය කිරීම. දැන් අපි දන්නවනේ පාර්ලිමේන්තුවට එනවා එක එක කාල ජාතියේ යෝජනා. එක එක වෙලාවල් වලට යෝජනාවන් එනවා. එතකොට ඇත්තටම පහුගිය කාලේ මේ දාර නියෝජ්‍ය කතානායක ධූරය සඳහා ඡන්ද විමසීම් පැවැත්වීම සහ ඒ කාරණාත් එක්ක මතුවෙච්ච දේ තමයි මේ රටේ වෙන දේවල් වලට මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ට කිසිම හැඟීමක් තියනවාද? සංවේදීද නැද්ද කියන කාරණේ. එතකොට අපි හිතන විදිහටද රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නද පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට තියෙන කියන එක සමාජගත තියෙනවා. ඒක ඉතාම දරුණු සංවාදයක් බවට විවාදයක් බවට පත් වුණා. එතකොට රටේ තියෙන ප්‍රමුඛතාවයන් ආණ්ඩුව විතරක් නෙවෙයි, විපක්ෂයේ විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල පොදු එකඟතාවයෙන් කටයුතු කිරීම ප්‍රමුඛතාවයේ තීරණය කිරීම සඳහා වන යාන්ත්‍රණයක් විදිහට, වගකීමක් විදිහට මේ ජාතික සභාවට පැවරලා තියෙනවා. ආර්ථිකය ස්ථාවර කිරීම තමයි අපිට අද රටේ තියෙන පළවෙනිම තත්ත්වය. අපිට ඩොලර් නැහැ. අපිට ඩොලර් නෑ විතරක් නෙමෙයි, රුපියලුත් නෑ. ඩොලර් නෑ කියන එක තේරෙනවා. විදේශ විනිමය අපිට නෑ. අපිට ඕන බඩු ටික ගෙන්න ගන්න විදිහක් නෑ. අපිට ඒ හින්දා මීට මාස 3-4කට ඉස්සෙල්ලා මේ රටේ බඩු වර්ග 350කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වීම නවත්තන්න සිද්ධ වුණා. ඔබට මතක ඇති, දැන් ගොඩක් දෙනෙකුට අමතක වෙලා තියෙනවා, පැය 10ක් ලංකාවේ විදුලිය කපන්න වුණා. පැය 8ක් 10ක් ඉඳලා තියෙනවා. මම පැය 12ක් ඉඳලා තියෙනවා පොලිමේ වාහනේට තෙල් ටිකක් ගහගන්න. දැන් එහෙම කාලයක් තිබ්බා. එතකොට ඒක තමයි ඩොලර් ප්‍රශ්නේ. ඒ කියන්නේ ලංකාවට ආනයනය කරන්න තියෙන දේවල් සහ අපනයනය කිරීමෙන් ලැබෙන ආදායම අතර පරතරය විශාල වෙලා අපිට බඩු ගන්න බැරි තැනකට ගියා. හැබැයි තව ප්‍රශ්නයක් රටේ තියෙනවා. ඒක තමයි රුපියල් නැතිකමේ ප්‍රශ්නේ. ඒ කියන්නේ රජයට ආදායම් නැතිකමේ ප්‍රශ්නේ. අර 2020 එක තීරණාත්මක අර්බුදයක් ආවා. ඉතාමත් විශාල බදු සහන ලැබලා දුන්නා ඉහළ කණ්ඩායම් වලට. ලංකාවේ ආදායම අඩු කරගත්තා අපි අවාසනාවන්ත විදිහට. හැබැයි අපේ වියදම ඒ විදිහටම තිබුණා. මම ඉස්සලා කිව්වා වගේ 185ක්ම වියදම් වෙන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න. මම එපා කියලා එහෙම නෙවෙයි කියන්නේ. රසවල් දුන්නා නම් පඩි ගෙවන්න ඕනේ. පඩිගෙවීමේ කාර්යය, විශ්‍රාම වැටුප් ගෙවීමේ කාර්යය අපි ලංකාව ඉතාමත් විශාල ආරක්ෂක හමුදාවන් ප්‍රමාණයක් නඩත්තු කරනවා. මෙයාට පඩි ගෙවන්න ඕනි. ඉතින් මේ කාරණයට කරාම රටේ මූලික අවශ්‍යතාවයන්ට සල්ලි නැති වුණා. පාරවල් හදන්න, වෙන දේවල් කරන්න, අධ්‍යාපනයට, සෞඛ්‍යයට මේ ඔහෙම පැත්තටම ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා තමයි ඔය දැන් රෝහල් වල යම් ප්‍රශ්න තියෙනවා. ඒවා ඇත්ත. ඒවා යම් ප්‍රමාණයකට විසඳෙමින් තියෙනවා. අනෙක් පැත්තට අධ්‍යාපනයේ දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන්න ඕනි. ඒක කරන්නේ කොහොමද? ඒක කිරීම අවශ්‍යයි. අනිත් එක අද රටේ ආහාර හිගයක් ඇති වෙලා තියෙනවා. පෝෂණය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රමාණවත් පෝෂණය ලැබෙන්නේ නැහැ කියන කාරණයක් අපි අමතක කරන්න හොඳ නැහැ.
හැබැයි මේවා අපි නම් ගොඩක් කාලෙකට ඉස්සලා කිව්වා මේ ප්‍රතිපත්ති තීරණ එක වෙලාවෙදි ගන්නකොට මේ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. අද ඒක වෙලා තියෙනවා. අපිට දැන් වෙලා තියෙන්නේ මේක උනේ කොහොමද කියලා බැන ඉන්නවට වැඩි විවේචනය කිරීම හරිම සරල දෙයක්, ලේසි දෙයක්. ඕනම Facebook එකට ගිහිලා කරන්න පුළුවන්. මයික් එකක් ඉස්සරහට ගියාම මේ විවේචනය කරන්න පුළුවන්. හැබැයි එකෙන් ගොඩ ගන්න ක්‍රමය ඊටම දුර්වලයි. ඒක හරියට කරේ නැත්නම් ඒකේ වන්දිය ගෙවන්න වෙන්නේ මේ රටේ මුළු ජනතාවට. ඉතින් මේ සඳහා වන යාන්ත්‍රණය, ඒ කියන්නේ ආර්ථික ස්ථායීකරණය පිළිබඳව කෙටි හා මධ්‍යම කාලීන අවම වැඩසටහන් සඳහා එකඟතාවයක් වෙන්නේ. දැන් ඔබ දකින්න ඇති පාර්ලිමේන්තුවල මේ ප්‍රතිපත්ති තීරකයෝ ඒ පක්ෂවල ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පිටිපස්සේ ඉන්න පුද්ගලයෝත් අද කරන්න ඕනි දේ මොකක්ද කියන එක පිළිබඳව එකඟතාවයක් තියෙනවා. IMF යන්න ඕනිද? අපි IMF යන්න කියලා කිව්වේ 2020 මාර්තුවල. IMF එදා ගියා නම් අද මේ තත්ත්වයේ ඇති නොවන බව මේ ආර්ථික විද්‍යාව පිළිබඳව, මේ දේශපාලන විද්‍යාව පිළිබඳව, මේ කරුණු පිළිබඳව මූලික අවබෝධය තියෙන O level ළමයෙකුට පැහැදිලිවම තේරෙනවා. ඉතින් මේක උනේ නැති එකේ ඛේදවාචකේ තමයි අද අපි ගෙවමින් තියෙන්නේ. බොරු කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. බොරු කරාම කඩා වැටෙනවා. ඒක තමයි ඇත්ත කතාව. අපි අද මෙතන ඉන්නේ. දැන් ඒ අවම එකඟතාවයේ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් ජාතික සභාව තුළ ඇති කරගන්න. මම හිතන්නේ හරිම ලේසි. අපි සියලුම දෙනා දැන් බලන්න මුදල් අමාත්‍යවරයා කියන, ජනාධිපතිවරයා කියන, මේ පැත්තේ ආණ්ඩුවේ ඉන්න කන්ටිය කියන කතාවම තමයි හර්ෂද සිල්වා මහත්මයා අතන ඉඳන් කියන්නේ දැන් කරන්න ඕනේ මේක කියලා. මේ රටේ ඔළුව තියෙන සියලුම දෙනා කිව්වෙත් ওই කතාවම තමයි. වෘත්තිකයෝ සියලුම දෙනා ওই කතාව කිව්වා. දේශපාලන විචාරකයෝත් ওই කතාව කිව්වා. ආර්ථික විශේෂඥයෝත් විශ්ලේෂකයෝත් මේ කතාවම නැවත කියලා. එකම දේ. ඉතින් මේ කාරණා සම්බන්ධයෙන් අපි දරුවන්ට කන්න දෙන්න ඕනේ. ඒක මූලික එකඟතාවයක්. පොදු එකඟතාවයක් තියෙනවනේ ඒක. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැතුව දේශපාලන කබෑදිල්ලක් සිද්ධ වෙමින් තියෙනවා. සහ ඒ කබෑදිල්ල සිදු කරනකොට ඒකෙන් දේශපාලන වාසි ලබා ගන්නට හදනවා කණ්ඩායම්. හැබැයි මේක අපිට අද ගැළපෙන දෙයක් නොවන බව මිනිසුත් කියනවා. අපි අවබෝධ කරගෙන තියෙනවා. අනිත් එක මේ පාර්ලිමේන්තුව තුල අපි මෙච්චර දවස් විධායක බලය ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයක් තුල තමයි ලංකාවේ ක්‍රියාත්මක කරේ. හැබැයි මේ වෙනකොට විශේෂ කාරක සභා, ආංශික කාරක සභා, මුදල් කාරක සභා, රජයේ ගිණුම් කාරක සභා, පොදු ව්‍යාපාර කටයුතු මේ සියල්ලටම පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන පක්ෂ සහ ගරු මන්ත්‍රීතුමන්ලා සම්බන්ධ කර ගැනීමේ ව්‍යාපාරයක්, වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. නියෝජනයක් ලබා දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එකක්. දෙවැනි එක ඒක කිරීමෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන් බව ඉතාමත්ම පැහැදිලිව අපිට පේන්න තියෙනවා. එතකොට මේ කටයුත්ත කරාම අපි හිතන්නකෝ අධ්‍යාපන ශාස්ත්‍රීය ප්‍රශ්නයක් කියලා, පෝෂණය පිළිබඳව ප්‍රශ්නයක් කියලා වරලා, මුදල් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලා වරලා. දැන් මේ ඇමතිවරු, ඒ කියන්නේ විධායක බලය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඒකාධිපති බලයක් ඇමතිවරයාට හම්බ වෙන්නේ නැහැ. ඒ ආංශික කාරක සභාව සඳහා යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්, විවාද කරන්න පුළුවන්, තීන්දුව ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි තීන්දුව අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා දාන්න පුළුවන්. අනිත් එක වැදගත්ම දේ තමයි අමාත්‍යාංශ විසින් හදලා දෙන දේවල් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවත් නෑ. මේක කරන්න එපා කියන එක කියන්න තැනකට එනවා. ඒක මේක බලාරගලයක් බවට පත් වුණොත් ඒක තව ඉදිරියේදී මේක ටෙස්ට් වෙලා පරීක්ෂණයට ලක් වෙයි. හැබැයි ඒක කරන්න පුළුවන් යාන්ත්‍රණයක් හදලා තියෙනවා. දැන් මේක අද වෙනකොට ඉතාමත්ම යහපත් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ උදාහරණ ගොඩාක් කියන්න පුළුවන් පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් වල. එතකොට මේකේ වැදගත්කම තමයි සියලු දෙනා එක වේදිකාවකට ඇවිල්ලා ඒ කතා කරන යාන්ත්‍රණයන් ඉදිරියට ගෙන යන්න පුළුවන් තැනකටත් මේ කටයුත්ත, මේ කාරණය පත් වෙලා තියෙනවා. එතකොට අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වෙනි ව්‍යවස්ථාවේ යටතේ වගකීම් ඉටු කිරීමේ සභාව තමන්ගේ වගකීම් ඉටු කරනකොට ඒ ඉටු කිරීම වගකීම මේ කමිටුවට වාර්තා කිරීම සිද්ධ වෙනවා. එතකොට ප්‍රශ්න එන්න පුළුවන්. දැන් සමහර වෙලාවල් වලට එක එක යුගවල එක එක වෙලාවල් වලට මහා චෝදනා එනවා. දැන් අපිට මතක දේවල් අරගෙන බලමුකෝ. ගල් අඟුරු වංචාව ගැන. එහෙම නැත්නම් තත්වයෙන් බාල ඩීසල් අර වාහන ගොඩක් එක සැරයක් පාරේ නැවතුනේ. දැන් ඒ විදිහ දේවල්. නැත්නම් මහා වංචාවක් පිළිබඳව. එහෙම නැත්නම් අපි හිතමු අර ග්ලයිෆොසෙට් තහනම් කරපු එක ගැන. එහෙම නැත්නම් වකුගඩු රෝගය නාත දෙයියෝන්ගේ කතාව ඇත්තද කියන වගේ දේවල්. මේවා බුද්ධියෙන් විමසලා කතා කරන්න පුළුවන් පරිසරයක්
මේක පාර්ලිමේන්තුව තුළ හැදීම. දැන් මේක තමයි මේ අරගලය විසින් මිනිස්සුන්ට කිව්වදී මේක තමයි කිව්වේ රයිට් මේ උඹලා දැන් වැඩේ කරන්නේ නැහැ. ඒ හින්දා තමයි 225 එපා කිව්වේ. දැන් ආණ්ඩුවටත් විපක්ෂයටත් එකට එකතු වෙලා වැඩ කරන්න අවශ්‍ය පරිසරය මේ ක්‍රියාකාරකම් තුළ ගොඩ ඇඟලා තියෙනවා. ඒකට වේදිකාවක් ඇති කිරීම සඳහා තමයි අද පාර්ලිමේන්තුවේ මේ ජාතික සභාව පිළිබඳව විවාදයක් ඇති වෙලා ඒ පනත සම්මත කරගන්න කටයුතු කරන්නට උත්සාහ කරමින් තියෙන්නේ. උදේ 7:24 වෙලාව මේ සුභාරතේ සංවාද මණ්ඩපය. FM 91.7 91.9 සුභාර්ථ සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරන අද දවසේදී ජාතික සභා විවාදයේ පාර්ලිමේන්තුවේ පැවැත්වුණ ඒ පිළිබඳව වගේම රටේ ආර්ථිකය සහ පක්ෂ දේශපාලනයෙන් තොරව එකඟතාවයකින් රට පාලනය කරන්න කොහොමද කියන කාරණය පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ කීර්තන කෝන් මහත්මයා සමග. දැන් අපි දකිනවා පාර්ලිමේන්තුව දැන් විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව වාර්තාකරණය කරද්දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විශේෂයෙන්ම හැම දිනකම පාර්ලිමේන්තුව පැවැත්වෙන අපි සජීව විකාශයක් ගුවන්විදුලියෙන් රටේ ජනතාවට ලබා දෙනවා. නිසා පාර්ලිමේන්තුව අපි හැමදාම ඉන්නවා. ඉතින් අපිට දැනෙනවා පේනවා මේ පාර්ලිමේන්තුවේ සත්‍ය ලෙසම අදහස් පළ කරන ආකාරය, කතා කරන ආකාරය, කතා කරන්නේ කවුද නැද්ද කියන කාරණේ සභාගයේ හොඳින් අපිට නිරීක්ෂණයමින් පවතින අදත් ඒ පාර්ලිමේන්තුවට අපි යන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් මම අහන්න ගියේ දැන් ගොඩක් දේශපාලන පක්ෂ කියන එකක් තමයි මේ එක්ක වැඩ කරමු. අපි අමාත්‍ය දූර ගන්න තුනත් එකට වැඩ කරන්න කැමතියි. හැබැයි එහෙම කියන ඇතැම් අය ඒ වචනයට පමණක් සීමා කරලාද නැත්නම් පස්සෙන් ගිහලා කකුලෙන් අදිනවද? මේ තත්ත්වයක් ඇතැම් තැන්වල පේන්න තියෙනවා පාර්ලිමේන්තුවේ. මේතනයි මේ සංජය ඉතාම වැදගත් කාරණය. අපි එක පුද්ගලයෝ තීරණ ගන්නේ කාරණා දෙකකට දේශපාලනයේදී. එකක් තමයි පක්ෂයේ ප්‍රතිපත්ති මෙතිබඳව සංවාදය. ඒකට රටට හොඳම දේ මොකක්ද කියන එක පිළිබඳව අදහසක් ඔවුන්ගේ ප්‍රතිපත්ති රාමුව තුල දේශපාලන පක්ෂවලට තියෙනවා. දෙවැනි එක මේ වැඩේ හින්දා බලය ලබා ගන්නට මෙවලමක් විදිහට ප්‍රශ්නයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ප්‍රශ්න පාවිච්චි කරේ බලය ලබා ගැනීම සඳහා වන මෙවලමක් විදිහට. මේක ලංකාව විතරක් නෙවෙයි ලෝකේ හැම තැනකම වෙන වැඩක්. මේක ආර්ථික අර්බුදයක් ආපුවම එය විවේචනය කරලා ඒකෙන් බලයට එන්න හදනවා. විශේෂයෙන්ම තමන්ගේ වැඩපිළිවෙලක් නැති දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හැම වෙලාවෙම කරන්නේ මෙන්න මේ වැඩේ. දැන් මේ දෙක අතර මේක දේශපාලනය. මේක සර්වකාලීන බල දේශපාලනයේ කොටස. එතකොට මේ දෙක අතර යම්කිසි බැලන්ස් එකක් තියෙන්න ඕනි. මේක දැන් එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව සාකච්ඡාව සහ ඊට පසුව සිදුවෙච්ච දේවල්. දැන් ඒක බලය ලබා ගැනීම සඳහා හොඳ මාවතක් වුණා. හැබැයි එංගලන්තයට ඒකෙන් ඇතිවෙච්ච හොඳ සහ නරක පිළිබඳව ඉතාම දීර්ඝකාලීන සංවාදයක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි ලංකාවෙත් අර මොකද්ද අපි ග්ලයිෆොසේට් තහනම් කරේයි කාබනික කෘෂිකර්මය කියන සංකල්පය ගෙනාවේයි වකුගඩු රෝගීන් වැඩිවීම පිළිබඳව ඒක කිසි පරීක්ෂණයක් කරේ නැහැ, විද්‍යාත්මක සාධක නැහැ. මේක කරලා කාබනික අර කොරෝනා එක ඉවර වෙලා ලෝකේම ආර්ථිකය ඇකිලිලා හැකිලිලා යන මොහොතක අපි කාබනික කෘෂිකර්මයට ගියා. කිසිදු විද්‍යාවකට අදාළ නැති දෙයක්. ඊට පස්සේ අද ළමයින්ගේ මන්දපෝෂණය වැඩි වෙලා තියෙනවා. ආහාර සපයාගත නොහැකි මොනම ආකාරයකින් හෝ ආහාර සපයාගත නොහැකි 61000ක් රටේ ඉන්නවා. ඉතින් මේ අර්බුදයට දැන් මේකට
උත්තර හම්බෙලා තියෙනවා. අපි යම් වැඩපිළිවෙළක් මේකට ක්‍රියාත්මක කරනවා, බඩු බෙදනවා, මේ ඔකේ දෙයක් තියෙනවා. අපේ ගම්වල තාමත් දැන් ආපහු වගාව කටයුතු වලට ටික යොමු වෙමින් තියෙනවා. එතකොට ප්‍රතිපත්ති වෙනස් කරලා තියෙනවා. පොහොර ගේනවා. අපේ රටේ අවශ්‍යතාවයෙන් අද මේ කන්නට අවශ්‍ය පොහොර වලින් 40% අද වෙනකොට ඇනවුම් කර හෝ ලංකා භූමියේ තියෙනවා. එතකොට ග්ලයිෆොසේට් තහනම් පිළිබඳව කැබිනට් තීරණයක් මේ සතියේ කැබිනට් එකේදී ගන්නවා. එතකොට කෘෂි රසායන ආනයනය යම් ප්‍රමාණයකට ලිහිල් කරලා ඒ සඳහා තියෙනවා. මුදල් නැතිකමේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අවශ්‍ය මූලික දේවල් සිද්ධ වෙලා තියෙනවා. ලංකාවේ වගා කටයුතු වලට බීජ නැතිකමේ ප්‍රශ්නයක් විශාල වශයෙන් තියෙනවා. මොකද පහුගිය කාලේ ගත්ත බීජ වලට ඒ සමාගම් වලට මුදල් ගෙවලා නැහැ. එතකොට අනිත් පැත්තෙන් පොහොර වලටත් මුදල් ගෙවලා නැහැ. හැබැයි දැන් මේ බීජ ගෙන්වීම කරලා තියෙනවා. කඩවල් වල බඩු තියෙන බව පේන තියෙනවා. රුපියල් 42000ට මම මගේ වත්තට පොහොර අරන් තියෙනවා. දැන් ඒක ඊට වැඩිය අඩු වෙලා රුපියල් 15000 ආසන්නයට පැමිණෙමින් තියෙනවා. 20000 තමයි යන උපරිම මට්ටමටපත් වෙලා තියෙන්නේ සමහර විශේෂිත පොහොර වර්ග. එතකොට මේ සියල්ලෙම කියන්නේ මේ ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳෙමින් තියෙනවා කියන එක. අනිත් කාරණේ තමයි ඔය අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ මේ රට ගිනි ගත්තේ විදුලිය විසන්ධි කිරීම හින්දා. ඒ කියන්නේ කළමනාකරණය කරන්න ගිහිල්ලා පෙට්‍රල් ඩීසල් මේවා නැතුව ගිහිල්ලා මිනිස්සු පාරේ පෝලිං වල මැරිලා වැටෙනකොට රෝගියෙක් ඉස්පිරිතාලයට ගෙනියන්න බැරුව මැරෙනකොට තමයි ඒ තත්ත්වය තුල තමයි ආවේ. අද එහෙම තත්ත්වයක් නැහැ. අද ඩීසල් තියෙනවා. අද භූමි තෙල් පිළිබඳව විශාල ප්‍රශ්නයක් තිබුණා. ඔය ගොවියොන්ට ඕනි භූමි තෙල් ටික දෙන්න ඕනි. මොකද මේ වතුර මෝටර් ටික දිව්වේ නැත්නම් අර්ථාපල් හැදෙන්නේ නැහැ. කැරට් බීට් ලීක්ස් වලට වතුර ගහ ගන්න බැරි වෙනවා. අද පළවෙනි සැරේට අද තමයි මේ වැඩේ ආයෙ පටන් ගත්තේ. මේ කඳුකරේ ප්‍රදේශවලට භූමි තෙල් සැපීම පටන් ගත්තා. එතකොට දීවර ප්‍රජාවට භූමි තෙල් සැපීම සඳහා යම් ක්‍රියාමාර්ගයන් සිද්ධ වෙනවා. මාළු එන බව අර තිබ්බ තත්වයෙන් වෙනස් වෙලා ආපහු වෙළඳපළට එනවා කියන තත්වය ඇස් දෙකට පේන තත්වයක් තියෙනවා. අද මේ වෙනකොට බදුල්ල මොනරාගල ප්‍රදේශවලට තමයි මේ භූමි තෙල් ලොකුම තිබ්බේ. මොකද කඳුකරේ ප්‍රදේශවලට තමයි මේ වතුර මෝටර් එහෙම නැත්නම් අර කුරුමිනියා කියලා ඉවරලා කියන මේ මොකද අත් ට්‍රැක්ටරය කඳුවල පාවිච්චි කරන්න පුළුවන්. ඒක විතරයි. භූමි තෙල් නැතුව මේවා දුවන්න බෑ. දැන් අද මේ වෙනකොට කැප්පැටිපොළ අඹගස්තුව මේ වියලුව ප්‍රදේශයේ තව හාලියාල ප්‍රදේශයේ ඉරින්දමන පිරහුම්මලකට මොනරාගල යවලා තියෙනවා. හෙට දවස තුල අනෙකුත් කඳුකර ප්‍රදේශවලට ඒ කියන්නේ මහනුවර සහ මාතලේ ප්‍රදේශයට මේ විදිහට ලැබෙන්න තියෙනවා. මම මේ ටික කිව්වේ මේවා ගියාම ඇස් දෙකට බලන්න පුළුවන්. දැන් අද තියෙනවද නැද්ද කියන එක බලන්න පුළුවන්. එතකොට මේ අර්බුදය අපි වවාගෙන කනවා නම් ඒකටත් තියෙනවා. ඒක විවේචනය කරමින් තියෙනවා. දැන් අපිට කියන්න පුළුවන් හරි වෙනදා මේ බදුල්ල දිස්ත්‍රික්කයට මෙච්චර ටැංකි සංඛ්‍යාවක් යවන්න ඕනි, බවුසර් සංඛ්‍යාවක් යවන්න ඕනි. දැන් අද යවලා තියෙන්නේ 7යි. අද 7යි යවන්නේ. ඔව් 7කට තමයි යවෙන්නේ. නෑ 7යි නෙවෙයි 17 නෙවෙයි 25ක් යවන්නේ. හැබැයි ඒක තියෙනවා න ะ. කළමනාකරණය කිරීමක් කරලා දැන් අපි හරි මාව ඉතාමත්ම පැහැදිලිව කියන්න ඕන. දැන් ඔබ ඇහුවේ පාර්ලිමේන්තුව තුළ ඇති කර ගැනීම සිද්ධ වෙන්න ඕනේ. අපම එකඟතාවයන් නැති කර ගැනීම කොහොමද? දැන් භූමි තෙල් ගැන කිව්වා කියමුකෝ. දැන් මෙහෙම වගාවට විතරක් නෙවෙයි දීවරයන්ට දීලා අපි අපේ පෝෂණ ප්‍රශ්නය සහ දීවරයන්ගේ ප්‍රශ්නේ මේවා කරගත්තා. දැන් අපි ගොවියොන්ට අද ඉඳන් භූමි තෙල් දීලා වගාවට වතුර ගහලා බිම සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රවේශය දීලා අඩුම ගානේ නත්තල් වෙනකොට කන්න පුළුවන් අස්වැන්නක් බලාපොරොත්තු වෙන තැනකට යනවා. තව එතකොට කොළ ටික ඕකේ කන්න පුළුවන් තැනටපත් වෙනවා තව දවස් 30ක් යනකොට. ඉතින් ඒ බලාපොරොත්තු අපිට තියෙනවා. දැන් ඒව විතරක් නෙවෙයිනේ. දැන් කොළඹත් තියෙනවානේ මේ ප්‍රශ්නේම භූමි තෙල් ප්‍රශ්නේමත් කොළඹ තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට කර්මාන්ත දැන් මේ වගේ මේ භූමි තෙල් වලින් පාවිච්චි කරලා නිෂ්පාදන කරන කර්මාන්ත තියෙනවා. ඔවුන්ටත් අපි රැක බලා ගැනීමක් තියෙනවා. දැන් එතකොට අපිට තියෙන්නේ වෙනදා ගැලොන් 100ක් ඕනි එක දැන් අද තියෙන්නේ 50 නම් මේ 50 ජාතික ප්‍රමුඛතාවය මත බෙදා ගැනීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. කළමනාකරණය. ඒක නිලධාරීන්ට විතරක් කළමනාකරණය කරන්න බෑ. ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පාර්ලිමේන්තුව මේ ඉන්න දේශපාලන පක්ෂ එකඟතාවයකට එන්න ඕනි. හරි මේකට තියෙන්නේ අපිට මෙච්චරයි මේක බෙදන්නේ කොහොමද? මේක ඒ
බලන්න එන්න කියන. මෙන්න මේ සංවාදය ඇති කිරීම සඳහා මාවතක් අපි මේ ජාතික සභාව තුළ මතු කරනවා. මේක ජාතික සභාවෙන් විතරක් නැති වෙනවා. මේ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුව තුළ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් පිටත මේ මහජන බලය ගෙන යාම සඳහා වැඩපිළිවෙලක් ආණ්ඩුවට තියෙනවා. ඒ ආණ්ඩුව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අපිට පුළුවන් ඒක ගැනත් කතා කරන්න. හොඳයි අතරම දැන් මේ කාරණේ වගේම තවත් වැදගත් කාරණයක් තමයි මේ ජාත්‍යන්තරේ දිනා ගැනීම කියන කාරණේ. ඒ කියන්නේ දැන් රටක තිබෙන ස්ථාවරත්වය නැත්නම් බිඳවටන වාර්තකයක් සමනය කරගන්න සහ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීමේ වැදගත්කම දැන් වර්තමාන ජනාධිපතිවරයා යෝජනා වෙන්නේත් පත් වෙන්නේත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව වැඩි ඡන්ද සංඛ්‍යාවක් දෙන්නේත් එතුමාගේ නමට තිබුණු ජාත්‍යන්තර විශ්වාසය මෙන්න මේයි කියන විශ්වාසනීය පදනම මත. දැන් ජාත්‍යන්තරය දිනා ගැනීමට ජාතික සභාව ඉතා වැදගත්. මොකද එක්ව වැඩ කිරීම කියන සංකල්පය ලෝකෙට පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඉතාමත් පැහැදිලි අපේ රටට අද වෙනකොට මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ඒ කියන්නේ සංවර්ධන කටයුතු සඳහා නෙවෙයි අපි වැටිලා හිටපු ඛේදවාචකෙන් ගොඩ යන්න ණය සහ ආධාර ලැබෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව ඒ සඳහා මූලිකත්වය ගත්තා. ඇමරිකාව ලංකාවට උදව් කරනවා. චීනය උදව් කරනවා. තව බොහෝ රටවල් යුරෝපා සංගමය ජාත්‍යන්තර සංවිධාන අපේ විශේෂයෙන්ම සාගතය පිළිබඳව තත්ත්වෙන් ගොඩ එන්නට රටේ තියෙන ආහාර හිගෙන් ගොඩ එන්නට අපිට උදව් කරා. ඒ හින්දා තමයි අපි අද වෙනදා හිටියට වැඩිය හොඳ තත්වයකට මේ ප්‍රශ්නේ කළමනාකරණය කරගන්න පුළුවන්. එතකොට මේක විතරක් හරියන්නේ නැහැ. අපේ රටේ තියෙන තවත් ඉල්ලුම් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අරගලය අවස්ථාවේදී කිව්ව එක ඉතාමත්ම ජනප්‍රිය සටන් පාඨයක් තමයි පාර්ලි දියවන්නාවෙන් එළියට ජනබලය ගෙනියමු කියලා. දැන් මේ අරගලය මිනිසුන්ගෙන් දේශපාලන පක්ෂ දෙකක් තුනක් අතට ගන්න හැදුවෙන් පස්සේ ඕන් උත්සාහ කරා මේ දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා ගම් වලට ගිහිල්ලා මේ අර ගාල්ලේ තිබ්බ එක කෝල් ෆේස් එකේ තිබ්බ එක නුවර තිබ්බ එක වගේ බදුල්ලේ තිබ්බ එක වගේ ඒ හැමතැනම හදන්න පුළුවන්ද කියලා. හැබැයි ඒක හරි ගියේ නැහැ. හැබැයි මතක තියාගන්න මේක මේ රටේ තරුණයෝ බලාපොරොත්තු වෙන දෙයක්. මේ රටේ මේකට ඉල්ලුමක් තියෙනවා. දැන් මේක අපි ක්‍රියාත්මක කරන්නේ කොහොමද? අපි මේක කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය ආවට පස්සේ අපිට මේකත් එක්ක ඇතිවෙච්ච බරපතල සංවාදයක් තිබෙනවා. මේක අද එකක් ආපු එකක් නෙවෙයි. මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවලා මහජනතාවගේ ඍජු නියෝජනය අවස්ථාවක් ලබලා දෙන්න ගමේ ප්‍රශ්නවලට අවශ්‍යතාවයක් තියෙනවා. මම ඒක උදාහරණයක් කියන්නම්. දැන් රජයේ විධායක බලය, ඒ කියන්නේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ තියෙන විධායක බලය මහ පොළොවේදී ක්‍රියාත්මක වෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු ඉඳගෙන ග්‍රාම නිලධාරි මහත්මයා දක්වා රාජ්‍ය නිලධාරීන් හරහා. මේ රාජ්‍ය නිලධාරීන් බිම් මට්ටමේ ඉන්නවා 5 දෙනෙක් 6 දෙනෙක් සමහර කොට්ටාශවල 8 දෙනෙක් ඉන්න 9 දෙනෙක් ඉන්න අවස්ථාවලුත් තියෙනවා. එතකොට ග්‍රාම සේවක වසමක ග්‍රාම නිලධාරී වසමක ඉන්නවා රාජ්‍ය නිලධාරීන්ම 9 දෙනෙක් විතර. හැබැයි ඔයා හිතලා බලන්න සමහර තීන්දුව ගැනීමේදී මේ නිලධාරීන් 9 දෙනාවත් එකතු වෙලා නෙවෙයි තීරණ ගන්න. එතකොට රටේ යම් වෙනසක් කරන්න නම් අපිට මේවා එකට කටයුතු කිරීමේ තත්වයකට යන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක කරොත් විතරයි ඒ ගමේ පොදු ප්‍රමුඛතාවයන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අර පහුගිය මාස ගණනාවේදී මේ ආර්ථික පුනර්ජීවනයක් ඇති කරන්න 2020 බලයට පත්වෙච්ච ආණ්ඩුව ව්‍යාපෘති ගණනාවක් ගෙනිච්චා. ඒකෙන් රටට ජනතාව අතරට යම් මුදලක් සංසරණය වුණා. ඒක යහපත් සංකල්පයක්. හැබැයි ඒවකින් වෙච්ච සමහර ව්‍යාපෘති දැන් හිතන්නකෝ කනත්තක් වටේ මොකක් වැටක් ගැහුවයි කියලා තාප්පයක් බැන්දයි කියලා ඒකෙන් ඒ ගමට ආර්ථික තත්ත්වයක් වර්ධනය වෙන්නේ නැහැනේ. හැබැයි දැන් මේ මුදල් ටිකක් ගිහිල්ලා තියෙනවා. කාගේ අතර හතර ඒ සල්ලි 10 15 දෙනෙකුට යන්න ඇති මයිසෙන් බාසුන් නැහැ වඩු බාසුන් නැහැ. ඒ සල්ලි ටික ගන්න ඇති. ඒ අයගේ පවුල් ඒ වගේ කන්න බොන්න ඇති. හැබැයි ඒක රටේ ආර්ථිකයට ඵලදායීත්වයක් ඇති වෙලා නැහැ. ශක්තියක් උන්නේ. දැන් අපේ මේකේ සාගත බඩගින්නේ නොසිටින පවුල්
ඇති කරන්න නැහැ. හැම මිනිහෙක්මගේ කුසගින්න නිවෙන තැනකට යනවනම් අර මහගමසේකර කියනවා වගේ සාගතයෙන් පෙළෙන තැනක වගා නොවන බව ධර්මයේ. අපිට මේ මොන මගුලක් කිව්වත් ඒකට හරියන්නේ නැහැ. ඉස්සලා කන්න දීලා ඉන්න ඕනේ. මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවය බුදුන් වහන්සේ දේශනා කළා එහෙම. වහ බුදුන් වහන්සේ කිව්වෙත් ඒ කතාව. ඉතින් ඒ තත්වයට යන්න නම් මේ රාජ්‍ය මේ නිලධාරී ගමේ මිනිස්සුත් එක්ක අහන්න ඕනේ. ගමේ මිනිස්සු ඉල්ලන්නේ මොනවාද? ඒක හරිද කියලා ඉවර වෙලා ඒ තීරණය ගැනීමට අවශ්‍ය දේවල් කරන්න ඕනේ. ඉතින් අපි ජාතික සභාව විතරක් නෙවෙයි ජන සභාව කියන සංකල්පේ මේක තාම දීර්ඝ කාලීනව ආපු දෙයක්. අන්තිමට මේක අර 2015 යාපාලන ආණ්ඩුව ඇවිල්ලා ඉවර වෙලා ලාල් විජේනායක අධිනීතිඥතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ආණ්ඩු කමිටුවක් පත් කරා. ඒකෙදි නිර්දේශයක් තිබ්බා. තෙන්නකෝන් කමිටුවේ මේක ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ චොක්සි කමිටුවේ මේක ඇවිල්ලා තිබ්බා බොහොම කාලයකට ඉස්සෙල්ලා. මේ විදිහේ නැවත යෝජනා කරලා කරන්න හදලා බැරි වෙච්ච සහ යෝජනා කරලා තිබ්බට නොතකා හරපු මේ යාන්ත්‍රණය ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම ඒ කියන්නේ 14022ක් වන ග්‍රාම නිලධාරී කොට්ටාශවල ඇති කරන්නට සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයත් වික්ටයිවන් මහත්මයාගේ මේ සංවිධානයත් මේ සංවිධාන මේ ප්‍රතිසංස්කරණ සඳහා වන ව්‍යාපාරය යෝජනා කරලා තියෙනවා. ඉතින් මේ යෝජනාව රජයට විතර ඉදිරිපත් කරාම මේක පාර්ලිමේන්තුවේ අද ඔය විවාද කරන ජාතික සභා සංකල්පයේම ගමේ දියුණුව. ගමේ ඒකකය. ජන සභාව. දැන් එතකොට ජන සභාවෙන් ජාතික සභාව සහ ජන සභාව කියන්නේ දෙකක්. ජාතික සභාව තියෙන්නේ පාර්ලිමේන්තුවේ, ජන සභාව තියෙන්නේ ගමේ. මේ ගමේ මේ කොට්ටාශ ටික හැදිලා පොදුවේ සංවිධාන කටයුතු කරන තැනකට පොදුවේ තීරණ ගන්න තැනකට ආර්ථික පුනර්ජීවනයක් ඇති කර ගැනීම සඳහා ඍජු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කර ගැනීම තැනකට යනවා. දැන් මේ ගමේ ප්‍රශ්න සාකච්ඡා කරලා අපිට මේවා දෙන්න, අපේ ගමේ මේවා කරන්න එපා කියන කාරණය ප්‍රාදේශීයව කළමනාකරණය කරන්නට ප්‍රාදේශීය ලේකම්වරුන්ට යම් බලයක් දෙන යාන්ත්‍රණයක් මේක තුළ නිර්මාණය වෙනවා. ඒක යෝජනා කරලා තියෙනවා සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය කියන ආයතන දෙකම රජයේ ප්‍රතිපත්තියක් විදිහට මේක පිළි අරගෙන මගේ දැඩි විශ්වාසයක් තියෙනවා මේ මාසය තුළ මේ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා අපිට පුළුවන් වෙයි මේ ආයතන දෙක නිර්මාණය කරන්න. ඒකෙනොත් ඔබට ගිහිල්ලා රජයේ බලාපොරොත්තු වෙනවා සාධාරණ සමාජයක් යෝජනා කරපු ජාතික ආයතනයක් හදන්න සමාජිකයෝ 100ක් විතර ඉන්න. තාම ඒක ගැන පුංචි මතවාද තියෙනවා. හැබැයි ඒ ආයතනය හදලා මේ තරුණයන්ට විශේෂයෙන්ම අඩුම ගානේ 25%ක්වත් කාන්තාවෝ 25%ක්වත් තරුණයෝ මේ තැන්වලට ගේන්න. දැන් මොකද මේකේ අපි බලන්න ඕනේ තරුණ පරපුරට දේශපාලන අවස්ථාවන් විශේෂයෙන්ම දිස්ත්‍රික් සංවර්ධන සභා තුල එහෙම නැත්නම් ප්‍රාදේශීය ඔය පළාත් පාලන ආයතනවල අර තරුණ කෝටාව ඉවත් කරාට පස්සේ සීමා වීමේ තත්ත්වයක් තිබ්බා. ලංකාවේ අවුරුදු 30ට වැඩිය දේශපාලනය කරපු ඔය දේශපාලනේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු മന്ത്രിවරු 10ක් විතර ඉන්නවා. මම හිතන්නේ 54ක් ඉන්නවා අවුරුදු 20ට වැඩිය පාර්ලිමේන්තුවේ එක දිගට හෝ පාර්ලිමේන්තුවේ ඉන්න පුද්ගලයෝ. එතකොට ඒ කියන්නේ 225න් 50ක් කියන්නේ තව ඉතුරු වෙන්නේ අනිත් කට 54ක් මගේ මතකයේ හරිනම් 50ක් කියමුකෝ අපි. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ තව පොඩි ගාණයි. දැන් මේ අයට ගන්න නම් මේ යට ඉඳන් උඩට යාන්ත්‍රණයක් හදන්න ඕනේ. දැන් මේ යාන්ත්‍රණයන් ලංකාවේ මීට කලින් තිබ්බා. දිස්ත්‍රික් සංවර්ධන සභාවන් තුල ග්‍රාමෝදය මණ්ඩල තුල. හැබැයි ඒවා අද ඉවත් වීම සිද්ධ වුණා. ඒ නිසා තමයි මේ තරුණයන්ට දේශපාලනය සඳහා අවස්ථාවක් නැති වෙන්නේ. සහ දේශපාලන පක්ෂවලට තරුණයන්ට අවස්ථාවක් නොදී සිටීම සඳහා හැකියාව ලැබෙන්නේ. දැන් මේක කියන්නේ මේ තාත්තගෙන් පුතාට යන දේශපාලනයක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ තරුණ නියෝජනය. තමන්ගේ තාත්තා හරි අයියා හරි මේ മന്ത്രിවරයා වුණාම ඒකට එන කාන්තා නියෝජනයක් ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. පුතා තාත්තගෙන් മന്ത്രി ධුරයට පාර්ලිමේන්තුවට යන ක්‍රමයක් ගැන නෙවෙයි අපි පොදු සමාජයට තරුණයන්ට තරඟ කරලා කාන්තාවන්ට තරඟ කරලා එන්න පුළුවන් යාන්ත්‍රණයක් හදන එක මෙතනින් හැදෙන්න පුළුවන්. අනිත් එක අපිට ඉතාමත්ම පැහැදිලිව තේරෙනවා මේ පාර්ලිමේන්තුව තුල ඔය සංවාදය නෙවෙයි මහ පොළොවේ තියෙන්නේ කියලා කරලා. ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ කතා කරනවද?
මිනිස්සු කියන්නේ නෑ කියලා. මටත් එහෙම වෙලාවකට හිතෙනවා සමහර සංවාද සමහර ක්‍රියාකාරකම් දිහා බලනකොට. ඒ හින්දා තමයි අර 220 සාකච්ඡා කරලා අදහස් ප්‍රකාශ කරලා තමන්ගේ ප්‍රශ්නේ ගේන වේදිකාවක් හදන්න ඕනි. ඒ වේදිකාව අනිවාර්යයෙන්ම ජන සභාව තුල ඇති වෙයි. දැන් ඔව් මොහොතක් දෙන්න අපිට මේ අපි දැන් සම්බන්ධ කරගන්න උදේ 7යි විනාඩි 43යි වෙලාව. අපි දැන් රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂක සුජාතා ගමගේ මහත්මිය සම්බන්ධ කරගන්න සුබෝදෑසන කායිබෝන් ඔබට. ආයිබෝන්. ඔව් දුරකථන මාර්ගයේ ඔබ ඉන්න බවක් අපිට දැනෙනවා. සුබෝදෑසන ආයිබෝන් සුබෝදෑසන. ආයිබෝන්. අපි දැන් සුභාර්ථයෙන් කතා බහ කරන මේ මාතෘකාව මේ පාර්ලිමේන්තුවෙන් එහාට බලය. නැත්නම් අපි කතා කළා විධායක ජාතික සභාව පිළිබඳව සහ ජන සභාව පිළිබඳව. රටේ තිබෙන ඉල්ලීමක් මේ ජනතාවගේ නැගිටීමත් එක්ක මේ කාරණය ගැන කොහොමද ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න අපේ සුභාර්ථ සංවාද මණ්ඩපයට? ඔව් පුළුවන්. මම ඇහෙනවද? හොඳින් ඇහෙනවා. හරි. ඔව්. මොකක්ද ප්‍රශ්නය? අපි කතා කරන්න දැන් ජන සභාව පිළිබඳව. නැත්නම් පාර්ලිමේන්තුවේ පිටට තියෙන බලය මහ ජනතාවට කොහොමදයි බලය දෙන්නේ? මේ කියන කාරණා ගැන. ඉතින් මම හිතන්නේ ඇත්තම ජන සභා ඒක සංකල්පය හොඳයි. ජාතික සභාව කියන අදහසත් හොඳයි. නමුත් මට තියෙනවා ටිකක් වෙනස් අදහසක් ඒවා හදන්නේ කොහොමද කියන එක ගැන. මොකද අපේ තියෙන ජනප්‍රිය මතයක් තමයි මේ තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට සමාන්තරව වෙනත් දෙයක් එන්න ඕන කියලා. මං හිතන්නේ ඒක පුළුවන් තරම් තියෙන නියෝජිත ප්‍රජාතන්ත්‍ර ක්‍රමයට ඈඳලා මිසක් වෙනම දෙයක් කරන්න ගියොත් ඒකේ ලොකු නරක පැත්තක් තියෙනවා. ඉතින් එනිසා මගේ අදහස් දෙකම හොඳයි. මොකද අපිට දැනට අපිට තියෙන පළාත් පාලන ආයතන පළාත් සභා පාර්ලිමේන්තුව ඒක ඊට වඩා කුඩා ඒකක වලට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් හදන්න ඕන. නමුත් ඒක වෙනම යන දෙයක් නෙවෙයි. ඒකට ඈඳිච්ච දෙයක් කියලා මගේ යෝජනාව. මට ඕන එකට පැහැදිලි කරන්න පුළුවන්. හලෝ. අපි අහන් ඉන්නේ. ඔව් මේකයි. මම උදාහරණයක් කියන්නම්. ඔක ඇත්තටම අපි දැන් පළාත් පාලන ආයතනවල අපිට දැන්ටමත් අපි කොට්ටාස වලට කඩලා තියෙනවා. අපි අමතක කරනවා ඒක. කොට්ටාසට අපිට මෙම්බර් කෙනෙක් කියනවා. කවුද මේ මෙම්බර් කෙනෙක් වැඩක් ගන්න? පුද්ගලිකව මම වැඩක් ගන්නවා. අපේ WhatsApp group එකක් තියෙනවා මේ මෙම්බර් එක. ඇයි අපි හැම දෙනෙක්ම නිෂ්ප්‍රභා කළා අයින් කළා මේ අලුතෙම යාන්ත්‍රණයක් හදන එක වැරදි කියලා මම හිතනවා. මේ අලුත් යාන්ත්‍රණය සම්පූර්ණයෙන් ඒකට සම්බන්ධ වෙච්ච දෙයක්. ඒක හදන්න ඕන. අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රය හදාගන්න මිසක් මම හිතන්නේ ඊට සමාන්තර වෙනත් හතරවෙනි බලවේගයක් දාන්න නරකයි. මම උදාහරණයක් කියන්නම්. ඒකේ තියෙන භයානකකම වෙනිසියුලාවේ ওই විදිහේ දෙයක් ඇති කරා අතරම ව්‍යවස්ථාවෙන් දැම්මා. මහජන බලය කියලා හතරවෙනි තුන්වෙනි බලයක් කියන ව්‍යවස්ථාවෙන් දාලා තියෙනවා. ඉතින් ඒකට කරන්නේ එතකොට පවතින ආණ්ඩුව මදුරෝගේ ආණ්ඩුව එයාගේ ජනාධිපති කාලේ එයා පෙරදුනහම මහජන ඡන්දයෙන් එයා කිව්වා මට මේ ඔයගලගේ ඡන්දය පිළිගන්න බෑ අපි තුන්වෙනි බලවේගයක හැදවනවා කියලා මේ ජන සභාවලයි කැඳවලා පාර්ලිමේන්තුවට ලොකු ආందోලනයක් ඇති කරා. හොඳයි පැහැදිලි කාරණේ අපි කතා කළේ සුජාතා ගමගේ මහත්මියත් එක්ක මේ පවතින තත්ත්වයන් එක්ක වැඩි අදහසක් අපේ සුභාරතී සංවාද මණ්ඩපයට ගන්න. දැන් ඔබතුමා හිටපු ආණ්ඩුකාරවරයෙක්. එතකොට මේ පළාත් පාලන ක්‍රමවේදයේ පළාත් පාලන ආයතන ක්‍රියාවලිය මා දන්න ඔබ ඉන්න කාලේ තාමත් පූර්ණ අධීක්ෂණයක් තිබුණා වැඩ කරද්දි. එතකොට දැන් තිබෙන කොට්ටාශ ක්‍රමය සහ අපි කියන ඉස්සර තිබුණු ප්‍රාය ස්වභාවයේ කරන දෙගුණ වෙලා තිබෙනවා. කොට්ටාශ වැඩි වෙලා තිබෙනවා. හැබැයි අර ඔබ කිව්වාගේ කාන්තා නියෝජනයත් ඇවිල්ලා තිබෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රියාකාරී සක්‍රීය මට්ටමකට මේවා ගේන්නේ කොහොමද කියන කාරණය. දැන් අද පළාත් පාලන ආයතන වලින් තමයි රටේ ප්‍රශ්න වලින් දැවෙන ප්‍රශ්න වලින් ගොඩක් දේවල් විසඳන්නේ. දැන් ඒකට පළාත් පාලන ආයතන වලට ශක්තියක් දෙන්න ඕනි. අපි හැම වෙලාවෙම මම නම් පුද්ගලිකව මධ්‍යම පළාතෙත් දකුණු පළාතෙත් මේ ශක්තිය හොඳටම ලබලා දුන්නා. අද වෙනකොට දකුණු පළාතේ මුද්දර සල්ලි, ඒ කියන්නේ මධ්‍යම රජයේ විසින් බදු මුදල් විදිහට එකතු කරන සල්ලි පළාත් පාලන ආයතනට 100%ක් ගෙවනවා. 100%ක් ගෙවනවා. ලංකාවේ වෙන කිසිම පළාතක ඒක එහෙම ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ
ඔයාලගේ ගමේ සල්ලි ඔයාලගේ ගමට එවනවා. මෙහෙම ප්‍රතිපත්තියක් තිබෙන. අපි ඉන්නකොට මම ඒ පළාතට යනකොට 12%යි ගෙවලා තිබ්බේ. ඒ කියන්නේ මුද්දර සල්ලි වලින් 12%කටත් අඩු ප්‍රමාණයක් ගෙවලා. කෙටියෙන් කොහොමද මුදල් ටික හිර කරගෙන මධ්‍යම රජය සහ පළාත් සභාව ඇත්තටම විශේෂයෙන්ම මේ සල්ලි තියාගෙන හිටියා. ඊට පස්සේ ඒක වැඩි කරා. මම ස්තුතිවන්ත වෙනවා වත්මන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට විලිගමගේ මහත්මයාට. එය 100% දක්වා අර පටන් ගත්ත දේ ක්‍රමිකව ගෙනල්ලා දැන් ඒක දීලා තියෙනවා. එතකොට ගමේ සල්ලි ටික එතෙන්ට ගිහිල්ලා තියෙනවා. උපරිම විදියට වැඩ කරන්න පුළුවන් තැන දෙන්න තියෙනවා. මේ පළාත් පාලන ආයතනවල සභිකයෝ සාමාන්‍යයෙන් අර මාළුවා සහ ජලය පිළිබඳව සංකල්පය වගේ තමයි. මිනිසුන්ගේ සහයෝගය නැත්නම් දේශපාලඥයන්ට පවතින්න බෑනේ. ඒක නිසා ගමේ අයගේ ප්‍රශ්නවලට වඩාත්ම සංවේදී කණ්ඩායම තමයි මේ පළාත් පාලනය. එය ශක්තිමත් කළ යුතුයි. ඒක කරන්න ඕනි. දැන් ඔබ මතු කරපු කාරණේ මේ මහජන නියෝජිතව ප්‍රමාණය වැඩිද කියන එක. මහජන නියෝජිතව ප්‍රමාණය වැඩි බව පේනවා. එහෙම අදහසක් තියෙනවා. සහ මේ ග්‍රාම සේවක වසම් ඒ කියන්නේ නැත්නම් පළාත් පාලනයේ ව්‍යවහාරයෙන් ගත්තාම කොට්ටාශ ලොකු වැඩිද පුංචිද ගම පිළිබඳව සංකල්පේ හරියට එනවද නැද්ද කියන කතාව ඇවිල්ලා තියෙනවා. අපිට ජනසභා පිහිටුවුවොත් ඒ කියන්නේ ජනසභා ග්‍රාම නිලධාරි කොට්ටාශ වලින් පිහිටුවම 14022 ගමක් කියන්නේ සමහර විට මේ විදිහේ යුනිට්ස් 3-4ක එකතුවක්. ඒකක 3-4ක එකතුවක්. ගම අර පරණ ගමම නෙවෙයි ගම කියන්නේ ආර්ථික සංස්කෘතික දේශපාලන එකතුවක ඒකකය. ඒක කරන්න ආවම මේ යුනිට්ස් 3-4ක් එකට එකතු කරලා තීරණ ගන්න තැනකට යයි. මේක ඉතිහාසයේ පුරාම සාකච්ඡා කරලා කරන්නට උත්සාහ කරලා කරන්නට බැරි වෙච්ච දෙයක්. ඔබට මතක ඇති අර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ ග්‍රාම රාජ්‍ය සංකල්පය කියන දෙයට අති විශාල බර තැබීමක් ඒ කාණ්ඩේ කරා. හැබැයි අවාසනාවකට ඒක ඉස්සරහට ගෙනියන්න බැරි වුණා. දැන් ජාතික සභාව හැදෙනවා පාර්ලිමේන්තුවේ උඩම තලේ මේ මාසය තුල පැහැදිලිවම කැබිනට් මණ්ඩලය අපිට විශ්වාසයක් තියෙනවා මේ ජනසභා ක්‍රමය ඒ කියන්නේ ගමේ මූලික ඒකක ඇති කිරීම සඳහා වන එකඟතාවය ඇති කරලා දෙයි කියලා අපිට ලබන මාසයේ එකහමාර තුල දවස් 45ක් වැඩිමුණොත් දවස් 60ක් තුල ජාතික සභා වගේම ජනසභාවත් පිහිටවන්න පුළුවන් වෙයි. රටේ මිනිස්සු එකට එකතු වෙලා සාකච්ඡා කරලා ප්‍රතිපත්ති තීරණ ගන්න රටේ නිලධාරීත් එක්ක එකට කතා කරලා තීරණ ගන්න තැනකට මේ දේශපාලන වෙනසකට මේක ගෙනියන්න අපිට පුළුවන් වෙයි. දැන් මේක මේ පැත්තෙන් වෙනකොට තව වෙන්න ඕන මේ අනිවාර්ය අවශ්‍යතාවයන් දෙකක් තියෙනවා. ඒක තමයි අපි දැක්කා දැන් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවනේ. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආවේ ජනාධිපතිවරයාගේ බලය අඩු කරගෙන පාර්ලිමේන්තුවට ගේන්න අඩු කරන්න. කොමිෂන් සභා ආයත් සැරයක් ස්වාධීන කරන්න. දැන් අද තියෙන මැතිවරණ කොමිසම හෝ අල්ලස් කොමිසම හෝ රාජ්‍ය සේවා කොමිසම බලන්න එදා තිබ්බ කොමිෂන් සභාව තරම් සක්‍රිය නැති බව අතමුලක්සේ පේනවනේ. ඒ වගේ දේශපාලනය රිංගලා තියෙනවා. වෙන න්‍යාය පත්‍රයන් රිංගලා තියෙන බව ඉතාමත්ම පැහැදිලිව නිර්දේ ලෙස අනාවරණය වෙනවා තියෙනවා. දැන් මේක අඩු කරන්න ඕනේ. කොමිෂන් සභාව වලට නැවත ස්වාධීනත්වය පූර්ණ ස්වාධීනත්වය ලබා දීමට ඕනේ. හැබැයි මේක කරන්න ගියාම එක එක පොලිටිකල් වැඩ වැඩිනවා. ඇජෙන්ඩාස් හැදෙනවා. ඒතකොට 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමගි ජන බලවේගය ඉදිරිපත් කරපු එය ඉදිරිපත් නොකරා නම් හොඳයි කියලා 22 එකේ අධිකරණ තීන්දුව කියවා බැලීමේදී තේරෙනවා. මම මෙහෙම කියන්නේ 19 තුලින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට පුළුවන් වුණා ඔහුගේ බලය තමන්ගේ අනුග්‍රහකත්වයෙන්ම කපලා දාන්න. ඒක තමයි සාර්ථකත්වයේ රහස මේ ස්වාධීන කොමිෂන් සභාව පිටවීම. ඒකට 20 කරනකොට කිව්වා අපි මේක කරන්න එපා මේක ඛේදවාචකයකින් යනවා කියලා. දැන් 20 ආපහු කියන්නේ නැතුව ආපහු ඒ බලය ගත්තා. දැන් ඒක හින්දා රටක ජනාධිපතිවරයෙකු සිදු නොවිය යුතු අපහාසයන් උපහාසයන්ට ලක් වෙලා මහා බල පෙරලියක් වෙලා මිනිස්සු පාරට ඇවිල්ලා ඒ තත්ත්වයට ආවා. හැබැයි දැන් ආයෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගේ බලය අතහරින්න සූදානම් වෙලා තියෙනවා. හැබැයි ඒක කරන්න මේවා වෙලා බලපෑයක් කියලා තියෙනවා. මේක දේශපාලන බල ප්‍රශ්නයක කොටසක් බවට පත් වෙලා තියෙනවා. මේකට උත්තර දෙන්න මේකට මූණ දිය යුතුයි. මූණ දීලා නැතුව මේකෙන් පැනලා යන්නට බෑ. අපි ඔය කියන වෙනස බලාපොරොත්තු වෙනවා. මගේ නම් විශ්වාසය
මේ අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නට බැරි නම්, ඒ කියන්නේ ස්වාධීනව ඊළඟ මැතිවරණයේ තියන්නට පෙර ස්වාධීන කොමිෂන් සභාවක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න, ජනාධිපතිවරණය පවත්වන්න අවශ්‍ය පරිසරය ස්වාධීන කොමිෂන් සභාව තුළ කරන්න ඕනේ. අල්ලස් කොමිසම ස්වාධීන විය යුතුයි. රාජ්‍ය සේවා කොමිෂම පූර්ණව ස්වාධීන විය යුතුයි. අනිකුත් කොමිෂන් සභාද ඉලෙසම ස්වාධීන විය යුතුයි. ඉතින් මේ පරිසරය හදන්න පාර්ලිමේන්තුව ඉඩ දෙන්නේ නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉතාම නිවැරදිව කියලා තියෙන ආකාරයට ජනමත විචාරණයකට ගිහිල්ලා හරි මේ ප්‍රශ්නය තනිව විසඳාගත යුතු තියෙනවා. අදාළව ඡන්ද විමසීම් පිළිබඳව, මැතිවරණ ක්‍රමයේ පිළිබඳව ලොකු සංවාදයක් තියෙනවා. දැන් ඒකත් පාර්ලිමේන්තුව තුල බ්ලොක් වෙනවා නම්, හිර වෙනවා නම්, දේශපාලන පක්ෂ අපි මේවා මොනා කරත් එකක් කියලා මිනිස්සුන්ට තව එකක් ඊට පස්සේ පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක කරනවා නම් මේක සදාකාලිකව විසඳන තැනකට ගෙන යන්න අවශ්‍යයි. ජනාධිපතිවරයෙකුට මේ බලය තියෙන්න ඕනේ නැහැ. අපි දීර්ඝයක් අවුරුදු 20ක් 30ක් දේශපාලනයේදී කතා කරනවා. හැමෝම කරනවා. හැබැයි බලය කපන්න ගියාන් පස්සේ අවහිරයක් කරලා තියෙනවා. මේක ප්‍රශ්නය ජනමත විචාරණයකින් විසඳ ගන්න යනවා නම් ඒ සඳහා ඉදිරිපත් වීමේ අභියෝගය බාර ගැනීම ආණ්ඩුවේ වගකීමක් කියලා මම විශ්වාස කරනවා. අවසන් විනාඩිය අපි ඉන්නේ අපි කතා කරපු මාතෘකාත් එක්ක බැලුවොත් පොදු මතයක්. ඒ කියන්නේ මේ රටේ තියෙන ප්‍රශ්නය පිටිට වඩා උග්‍ර මට්ටමක ඉන්න ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා. ඩොලර් නැහැ, සල්ලි නැහැ, ආර්ථික සහ දේශපාලන ස්ථාරත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා දේශපාලන පක්ෂ වලට සහ සිවිල් සංවිධාන වලට කියන පණිවිඩය මොකක්ද ඔබ එකතුව වැඩ කරන්න කියන කාරණය? අපිට එකතුව වැඩ නොකරොත් අපේ විනාශය ඉතාමත්ම කෙටි කාලයක් තුලයි. දැන් අපි එකතුව වැඩ කිරීමේ තත්වයන්ට ගිය දේවල් තියෙනවානේ. ඉන්ධන ප්‍රශ්නයේදී අපි එක තැනක ඉන්නේ. IMF එක පිළිබඳව අපි එක තැනක ඉන්නේ. අපේ ආර්ථික පුනර්ජීවනය පිළිබඳව වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එකට එක තැනක ඉන්නේ. රාජ්‍ය සේවයට තව බඳවා නොගත යුතුයි කියන එක පිළිබඳව පූර්ණ එකඟතාවයක් තියෙනවා. මේක වෙන්න පුළුවන් ටික එකඟතාවය ඇති කරගෙන කරනවා. පාර්ලිමේන්තුව මම විශ්වාස කරන්නේ නැහැ මොනම විදිහකටවත් මේ රටේ දුප්පත්ම දැන් මන්ද පෝෂණයෙන් ඉන්න කණ්ඩායම වලට සල්ලි දෙන එකට හරි මොකක් හරි කරලා කන්න දෙන එකට විරුද්ධ වෙයි කියලා. රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්නට උත්සාහ කරනවා. අපිට වැඩපිළිවෙලක් තිබ්බොත් මේ දේවල් කෙරෙනවා. අපි වැඩපිළිවෙලක් බොහොම අමාරුවෙන් හදනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන බව දැන් පේන්න තියෙනවා. කෘෂිකර්මය, ඉන්ධන, භූමි තෙල් මේ සියලුම විෂයන් සම්බන්ධයෙන්. එතකොට මේ දේවල් මෙතනින් එහාට ගෙනියන්න ඕනේ. දැන් අපිට ආදායම උපය ගන්න නම් බදු වැඩි කරන්න වෙනවා. මේක හංගන්න දෙයක් නෑ. මේක තමයි ඇත්ත කතාව. එහෙම නැතුව මේක පවත්වාගෙන යන්න පුළුවන්. ලංකාවේ ආණ්ඩුවේ වියදම් අඩු කළ යුතුයි. සහ අතිශය විනාශකාරී කළු කුහරයකට යන රටේ සල්ලි ටික තියෙන තැන් තියෙනවා. යා ලංකා, ශ්‍රී ලංකන් මේ දැන් khනිජ තෙල් සංස්ථාව එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලය මේවා ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ. ඒ ප්‍රතිසංස්කරණය වෙලා ජනතාවට හොඳ සේවයක් ලැබෙන්න ඕනේ. මොකද ජනතාවට බදු ගෙවනවා නම් ඒට සේවය ලැබෙන්න ඕනේ. ඔව්. කාරණේ පැහැදිලි. අපි අද සුභාර්ථින් කතා කළේ මේ ජනතාවට වැදගත් වෙන මාතෘකාවන් කිහිපයක්. ඒ තමයි ජාතික සභාව, ජන සභාවත් හා බැඳුණු අපේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ඒ පිළිබඳ පූර්ණ කතිකාවතක් නිර්මාණය කරන්න අපි ආරාධනෙන් මෙහි පැමිණි. ජනාධිපති කාර්යාලයේ ප්‍රජාකර්ත පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හිටපු ආණ්ඩුකාර කීර්තන කොමැතිතුමනි බොහොම ස්තුතියි අද සහභාගීත්වයෙන්. බොහොම ස්තුතියි මේ වැඩසටහනට මට ආරාධනය කිරීමට. අද සුභාර්ථී නාද සංකල්පයේ රජීව නායක නවමාධ්‍ය මෙහෙම ජගත් නවරත්න සුභාර්ථී නිෂ්පාදනය ශාන්ති විරසිංහ මම සංජය මදුසංකමතුමුනි ඔබට ජයග්‍රාහී සුබ දවසක්. දැනුම ලබාගත් දැසනකසේ සිතැඟි වඩා